අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන 7 වෙනි පැයේ සමකින්. අපි දන්නවා මේ දවස්වල රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා, අර්බුද ගණනාවක් තියෙනවා. හංගන්න දෙයක් නැහැ. තෙල් පෝලිං, එතකොට විදේශ විනිමය අර්බුද, ඒ අතරදී ගෑස් පෝලිං, නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, මේ සියල්ල පිළිබඳව කතා බහ කරන කාල සීමාවක් දැඩි පීඩනයටපත් වෙලා අපි හැමදෙනෙක්ම ඉන්නේ. හැබැයි මේ සියල්ලටම විසඳුම් සෙවිය යුතුයි. එහෙම විසඳුම් හොයන අතරේදී විසඳුම් හොයන ගමනේදී විදේශ විනිමය නැත්නම් විදේශ ප්‍රේෂණ බොහොම වැදගත්. රටේ ජාතික ආර්ථිකය සරි කරන්න නැත්නම් අපි අර කතා කරන ඩොලර් සංචිතය වැඩි කරන්න විදේශ ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ලොකු දායකත්වයක්. මේ නිසාම අපි අද හිතුවා විදේශ ප්‍රේෂණ අපේ රටට ගලාගෙන ඒම කොහොමද සිද්ධ වෙන්නේ? ඒ අතරේදී ඒ කටයුත්ත දැන් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? මේ සියල්ල පිළිබඳව කතා කරන්න අපි අද 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා. ඒ සඳහා කැපවී කටයුතු කරන දෙපළකට අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වක. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනයේ පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ප්‍රියන්ත තිලකවීර මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබ දැසන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා මංජුලා බේසේකර මහත්මයා. එතුමන් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනයේ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරන්නේ. සුබ දැසනක් මංජුලා බේසේකර මහත්මයා. සුබ දැසනක්. හොඳයි, අපි ආරම්භයක් විදිහට කතා කරමු. විශේෂයෙන්ම දැන් විදේශ රටවල සේවයේ නියුතු අපේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණන් ඉන්නවා, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. විවිධ රටවල බැලුවත් මේ පිරිස උපයන විදේශ විනිමය අපේ රටට එවනවා. අපේ රටේ ජාතික ආර්ථිකය සරි කරන්න විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්ක කාරණාව තමයි විදේශ විනිමය විදිහට විදේශ ප්‍රේෂණවල ගලාගෙනීමේ ටිකක් අඩුවක් තිබ්බා. අපි ආරම්භයක් විදිහට ප්‍රියන්ත තිලකවීර මහත්මයා, ඔබතුමන් විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනයේ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඇත්තටම දැන් මේ විදේශ ශ්‍රමිකයන් මේ ඔවුන් නෙවන ප්‍රේෂණ අපේ ජාතික ආර්ථිකයට ලබා දෙන්නේ කොයි වගේ දායකත්වයක්ද? ඇත්තටම කතා කරොත් පහුගිය කාලේ විශේෂයෙන් දැන් මේ අඩුවීමක් ගැන කතා කරනවා. හැබැයි පොදුවේ ගත්තාම මේ විදේශ ප්‍රේෂණ වලින් අපේ රටේ ආර්ථිකයට කොයි වගේ දායකත්වයක්ද ලැබෙන්නේ? අපි එතනින් පටන් ගමු. ඇත්තටම නජිත් මහත්මයා, අපි බැලුවොත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් අපට එවන ප්‍රේෂණ, ඒ ප්‍රේෂණ අපට සලකන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මූලාශ්‍රයක් විදියට. මොකද අපි වෙනත් විදේශ විනිමය මූලාශ්‍රයන් ගත්තොත් එහෙම අපි හිතපු අපනයනයන් අපි උදාහරණයක් විදිහට ගමු ඇඟලුම් අපනයන කාණ්ඩය. අපි ඒ අපනයනයන් නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් ආනයනයන් සිද්ධ කරනවා. එතකොට අපි ශුද්ධ වශයෙන් ගත්තොත් ඇත්තටම ලැබෙන අපනයන ආදායම විදේශ විනිමයෙන් යම්කිසි සීමාවකට ලක් වෙනවා. නමුත් අපි මේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගත්තොත් එහෙම ඒ සම්පූර්ණ මුදලම අපට ලැබෙනවා. ඒ කියන්නේ කිසිම යෙදවුමක් නැහැ, සම්පූර්ණ මුදලම අපට ලැබෙනවා. අනිත් කාරණය තමයි මේ විදේශ ප්‍රේෂණ අපේ ආර්ථික ස්ථායීතාවයට බොහෝම පිටුවහලක් වෙනවා. මොකද අපි දන්නවා අපි වැඩිපුර ආනයනය කරනවා භාණ්ඩ. නමුත් අපි අපනයනය කරන්නේ ඊට අඩුවෙන්. එතකොට මේ පරතරය, මේ ගැප් එක, මේ වෙළඳ පරතරය පියවන්න මේ විදේශ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස දායක වෙනවා. ඇත්තටම ඊටත් එහාට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ විදේශ ප්‍රේෂණ නිසා බැංකු අංශයේ අපි කියනවා forex liquidity කියලා. ඒ කියන්නේ විදේශ විනිමය ද්‍රවශීලීතාවය වැඩි වෙනවා. අර පහුගිය කාලේ වැඩිපුරම කතා වෙච්ච වචන කිහිපයක් ඔය වචන. ඔව්, ඒක ඇත්ත. ඊට අමතරව නජිත් මහත්මයා, තව මේක නිසා, මේ විදේශ ප්‍රේෂණ නිසා දරිද්‍රතාවය ගොඩක් දුරට අඩු වෙන්න එක බලපානවා. ඒකම අපි දන්නවා ශ්‍රී ලංකාවේ නොයෙක් සමාජ ස්ථාර අතර මේ ආදායම් විෂමතාවයන් තියෙනවා. ඒ විෂමතාවයන් අඩු වෙන්න, ඒ අතර අපි දන්නවා පළාත් අතරත් ආදායම් විෂමතාවයන් තියෙනවා. ඒ විෂමතාවයන් අඩු වෙන්නත් මේ ප්‍රේෂණ ගොඩක් දුරට බලපානවා. අපි ගත්තොත් එහෙම පහුගිය අවුරුද්ද, ඒ කියන්නේ 2020 අවුරුද්දේ අපට ලැබිලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ ප්‍රේෂණ. පහුගිය වසරේදී. නෑ, 2020 වසරේදී. ඊට පස්සේ නජිත් මහත්මයා දැන් කිව්වා වගේ, නමුත් 2021 වසරේදී යම්කිසි අඩුවීමක් තියෙනවා. අපට ලැබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක පමණ ප්‍රේෂණ තමයි අපට ලැබුණේ. මම තවදුරටත් මේ සංඛ්‍යා දත්ත කියනවා නම් 2019 වසරේ කරපු සමීක්ෂණයකට අනුව ඇත්තටම ශ්‍රී ලංකාවේ පවුල් 11ක් ගත්තොත් සෑම එක පවුලකටම ලැබෙනවා විදේශ ප්‍රේෂණ. සාමාන්‍යයෙන් එයාලා ඇස්තමේන්තු කරපු විදියට මේ සමීක්ෂණය කරපු අය සාමාන්‍ය වශයෙන් රුපියල් 40000ක් පමණ 2019 වර්ෂයේදී එක
පවුලකට ලැබිලා තියෙනවා. ඒක තවදුරටත් කිව්වොත් එහෙම සෑම පවුල් 11කින් එක්කෙනෙක්ම විදේශ රටක සේවය කරනවා සහ විදේශ විනිමය ලංකාවට එවන කෙනෙක්. ඇත්තටම හරි. ඒ යම්කිසි එහෙම නැත්නම් යම්කිසි ඥාති සම්බන්ධයක් තියෙනවා. නැත්නම් එන්නේ නැහනේ විදේශ ප්‍රේෂණ. ඒක සාමාන්‍යයෙන් ගත්ත රුපියල් 40000ක් කියන්නේ 2019 වර්ෂයේ ඩොලර් 200කටත් වඩා වැඩි ප්‍රමාණයක්. හොඳ. අර ඔබතුමා සඳහන් කළ විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ වලින් රටේ දරිද්‍රතාවය අඩු වෙනවා. ඒ අතරදී ආදායම් විෂමතා අඩු වෙනවා. ඔය අතරදී ප්‍රාදේශීය සංවර්ධන සිදු වෙන ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද දරිද්‍රතාවය අඩු කරන්න, ප්‍රාදේශීය සංවර්ධනය වැඩි කරන්න, මේ ආකාරයේ කටයුතු වලට ආදායම් විෂමතා අඩු වෙන්න මේ කොහොමද විදේශ ප්‍රේෂණ හේතු වෙන්නේ? ඇත්තටම මෙහෙම අපි දන්නවා අපි විදේශගත වෙච්ච අපේ ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ ඥාතීන්ට ඒ වගේම හිත මිත්‍රයන්ට මුදල් ලැබෙනවා. ඒ තුලින් අනිවාර්යෙන්ම අපි දන්නවා ඔවුන්ගේ සමාජ ඒ කියන්නේ සමාජ ආර්ථික පසුබිම ඉහළ යනවා. ඒ තුලින් ඇත්තටම දරිද්‍රතාවය අඩු වෙනවා. ඒක ඍජුවම එක වෙනවා. ඊට අමතරව අපි දන්නවා සාමාන්‍යයෙන් විදේශගත වෙලා ඉන්න අය අවුරුදු කිහිපයක් විදේශගත වෙලා ඉඳලා යම්කිසි ප්‍රාග්ධනයක් එකතු කරගෙන තමයි එන්නේ. ඇවිල්ලා ශ්‍රී ලංකාවේ වුන් පටන් ගන්නවා ගොඩක් වෙලාවට ව්‍යාපාර එහෙම නැත්නම් නිෂ්පාදන කර්මාන්ත ඒවා ඇත්තටම සමහර දෙනා ඔවුන්ට විතරක් නෙමෙයි රැකියාවක් ඇති කරගන්නේ. තව බොහෝ දෙනෙකුට රැකියාව සපයනවා. ඒ තුලින් ඇත්තටම විශාල වශයෙන් ආර්ථිකයට දායක වෙනවා. ඊටත් අමතරව අපි දන්නවා තවත් කාරණයක් තමයි සමහර වෙලාවට විරැකියාවෙන් පෙළෙන අය තමයි විදේශගත වෙන්නේ. නමුත් ඔවුන් ඒ රටට ගිහිල්ලා විදේශ මුදල් ලංකාවට එවනකොට ඔවුන් පටන් ගන්නවා අපේ ආර්ථිකයට දායක වෙන්න. ඒකත් ප්‍රධාන දෙයක්. අනික තමයි සමහර වෙලාවට අපේ යන්නේ නුපුහුණු ශ්‍රමිකයන්. ඔවුන් එන්නේ හැබැයි පුහුණු පළපුරුදු ශ්‍රමිකයන් විදියට. ඒකත් එක්තරා ආකාරයක වාසියක් අපේ රටට. ඇත්තටම වාසියක්. තවත් නජිත් මහත්මයා ඊටත් වඩා සමහරලාට අපේ යනවා පුහුණු පළපුරුදු ශ්‍රමිකයන්. නමුත් ඔවුන් එන්නේ තවත් ඔවුන්ගේ දැනුම උපමට්ටම් කරගෙන. එතකොට උන්ට වඩාත් කාර්යක්ෂමව අපේ ආර්ථිකයට උදව් කරන්න පුළුවන්. ඊට අමතරව මට තව සඳහනක් කරන්න ඕන මෙතන අපේ විදේශ ශ්‍රමිකයන් ලක්ෂ ගාණක් පිටරට ඉන්නවා. ඇත්තටම ඔවුන් අපේ ශ්‍රී ලංකාවේ කිසිම යටිතල පහසුකමක් පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් පාවිච්චි කරන්නේ අපේ රෝහල් පද්ධතිය, ඔවුන් පාවිච්චි කරන්නේ අපේ මහා මාර්ග පද්ධතිය. ඒ තුලින් රජයට යම්කිසි ඉතිරියක් වෙනවා. මොකද ලක්ෂ ගාණක් විදේශගත වෙලා ඉන්නවා. ඒ තුළිනුත් වක්‍රාකාරව අපට කියන්න පුළුවන් ඔවුන් අපට යම්කිසි ආර්ථිකයට දායකත්වයක් සපයනවා කියන. අර ඔබතුමා සඳහන් කරපු කාරණා බොහොම වටිනවා. දැන් අපේ රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ පිරිස දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අය රටේ ජීවත් වුණා නම් ලංකාවේ ජීවත් වුණා නම් ඒ වියදමත් රජයට දරන්න වෙන්නේ. හැබැයි දැන් මේ වක්‍රාකාරව ඔබතුමා කියපු කාරණාව දැන් විදේශ රටවල ඉන්නේ. එතකොට ඒ රෝහල් පහසුකම් ලබා ගන්න විදේශ රටවල ඉන්නේ. නැත්නම් වෙලාවට ඒ ආයතන මකින් පහසුකම් සපයනවා මේ වෛද්‍ය ආධාර ඒ ප්‍රතිකාර ලබා ගන්න. දැන් ඔය අතරේදී ඔබතුමාගෙන් අහන්න හිතුණා අතිලක වීර මහත්මයා මේ දැන් විදේශ ප්‍රේෂණ මේ දිනවල වැඩිපුරම කතා වෙන මාතෘකාවක්. මේ මොහොතේ අපේ රටේ විදේශ ප්‍රේෂණ වැදගත් වෙන්නේ ඇයි ඇත්තටම? ඇත්තටම නජිත් මහත්මයා අපි හැමෝම දන්නවා මේ වෙලාවේ අපට විදේශ විනිමය හිගතාවයක් තියෙනවා. අපි විදේශ විනිමය යම්තාක් දුරකට බොහොම සීමා සහිතයි අපිට දැන් විදේශ විනිමය තියෙන්නේ. විශේෂයෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලීතාවය අම්මට්ටමක අඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ අපට ආනයනය කරගන්න. ඉතින් ඇත්තටම මේ ආනයනය කරගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරගන්න බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය තියෙන්න ඕන. ඉතින් ඇත්තටම විදේශ ශ්‍රමිකයන් විධිමත් ක්‍රම හරහා ශ්‍රී ලංකාවට මුදල් එවනවා නම් ඒ ද්‍රවශීලතාවය බැංකු පද්ධතියට ලැබෙනවා. මොකද ඇත්තටම ඒක වෙන්න ඕනේ නැහැ තමන් ප්‍රදානයක් කරන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ ඩොනේට් කරනවා කියලා ඩොනේට් කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පවුලේ කෙනෙකුට එහෙම නැත්නම් මිත්‍රයෙකුට මුදල් එවනකොට සෑම විටම විධිමත් ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. අනිත් එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකට දැන් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ යම්කිසි වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ හින්දා ඉතින් අපි අතරම හැම විතරම ඉල්ලීම් කරනවා පුළුවන් තරම් විධිමත් ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ශ්‍රී ලංකාවට මුදල් එවීමේදී කියලා. දැන් ඔය ඔබතුමාලා දිරිමත් කරනවා කියන කාරණා සඳහන් කළා. අමතර ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නේ දැන් දැන් දිරිමත් කිරීම සිද්ධ කරන්න පටන් ගත්තේ විදේශ ප්‍රේෂණ ගලා ගැනීමේ අඩුවීමක් සිද්ධ වෙච්ච හින්දාද නැත්නම් ඕක කාලෙකින් අංකලාද ඉස්සරත් ඔය තත්ත්වෙ තිබ්බද විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ වෙන අයට ඒ අදාළ විදිහට දිරිමත් කිරීම සිද්ධ කළාද පහුගිය කාලෙත්?
ඇත්තටම දිරිමත් කිරීම සාමාන්‍යයෙන් අර ශ්‍රී ලංකා මහ බැංකුව පුරුද්දක් විදිහට කරන දෙයක්ද විදේශ ශ්‍රමිකයන්ගේ ඒ වන ප්‍රේෂණ වලට කිසියම් ආකාරයක දිරිමත් කිරීමක් ලබා දෙන එක නැත්නම් මේ අඩුවීමත් එක්කමද මේ දේ වැඩිපුර කතාවට ආවේ? ඔව් ඇත්තටම මම හිතන්නේ අඩුවීමත් එක්කම අපි ඒකට ටිකක් යොමු වුණා. මොකද අපිට දැන් විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනකොට අපි හැමනිතරම උත්සාහ කරනවා ඒ ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ගොඩාක් අපි ඉදිරියේදී කතා කරමු ඒ සම්බන්ධයෙන්. අපි ගොඩක් මේ ඉන්සෙන්ටිව් ස්කීම් දිරිගැන්වීමේ යෝජනා ක්‍රම අපි හඳුන්වලා දුන්නා. හොඳයි. ඔයත් තිලකීර මහත්මයා ඔබතුමන් මැදිරි ඉන්න හින්දාම මේ බොහොම වටින ප්‍රශ්නයක් දැන් විදේශ රටවල ඉන්න බොහෝ පිරිසක් අපි දැක්ක පහුගිය දවස්වල කියනවා අපි එවන විදේශ මුදල් වලට අපේ ප්‍රේෂණ වලට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට මේ දේවල් වංචනිකව ලබා ගන්නවා කියලා චෝදනා කරනවා, වංචා කිරීම සිද්ධ වෙනවා කියලා. ඇත්තටම විදේශ ප්‍රේෂණ වලට මොකද වෙන්නේ අපේ රටට මේ විදිහට ආවම? ඇත්තටම අපි දන්නවා නජිත් මහත්මයා මේ විදේශ ප්‍රේෂණ නොයෙකුත් කියන්නේ මුදල් විදියට එනවා. උදාහරණයක් විදිහට ස්ටර්ලින් පවුම් වෙන්න පුළුවන්, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වෙන්න පුළුවන්, එතකොට යූරෝ වෙන්න පුළුවන්, නොයෙකුත් විදියට එනවා. ඒවා ඇවිල්ලා බැංකු පද්ධතියට එනකොට එවන ශ්‍රී ලාංකිකයාගේ අභිමතය පරිදි අපි ඒ බැංකු පද්ධතිය මේ රටේ පළපත්‍රලාභී බැංකු ගිණුම් වලට යොමු කරනවා. උදාහරණයක් විදිහට ඔවුන්ගේ අභිමතය පරිදි සමහර වෙලාවට රුපියල් ගිණුම් වලට යොමු කරනවා. එතකොට රුපියල් ගිණුම් වලට යොමු කරනකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? බැංකුව ඒක නිකන් මිලදී ගන්නවා වගේ. ඒක මිලදී අර ගන්නවා වගේ ඔවුන්ට ඒ ගිණුම් වලට රුපියල් ලබා දෙනවා. එතකොට ඒ බැංකුවේ රැඳෙනවා ඩොලර් ප්‍රමාණයක්. ඒන් කොටසක් ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුවට විකුණනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට එන ඩොලර් ප්‍රමාණය ඇත්තටම අපේ සංචිත වර්ධනය කරගන්න පාවිච්චි කරනවා. ඒකම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න, එතකොට ණය වාරික ගෙවන්න, ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. හැබැයි අනිත් තවත් කොටසක් එනවා. ඒ තමයි විදේශ ශ්‍රමිකයෝ හරි අපේ ශ්‍රී ලාංකිකයෝ කියනවා ඔවුන්ගේ මුදල් ඩොලර් විදියටම එහෙම නැත්නම් විදේශ මුදල් විදියටම ඔවුන්ගේ බැංකුවල තැන්පත් කරන්න කියලා. ඒවා විදේශ මුදල් තැන්පතු විදියට. ඒ තුලිනුත් බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. නමුත් ඒ මුදල් නැවත ඉල්ලූ දිනක අපේ ශ්‍රමිකයන් හෝ ශ්‍රී ලාංකිකයන් ඇවිල්ලා බැංකුව ඒ විදේශ මුදල් ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම මේක කියන්න ඕන මේ තුලින් අත්‍තරම ද්‍රවශීලතාවය වැඩි වෙනවා මේ බැංකු පද්ධතියේ. ඒකේ හින්දා අපට ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒවා ආනයනය කරන්න පුළුවන් වෙනවා. හොඳයි. තිලකුරු මහත්මයා අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලමු. හොඳයි හිතවතුනි, ඔබ හත්වෙනි පැයත් සමගින් එකතු වෙන අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ප්‍රියන්ත තිලකවීර මහත්මයාත් එක්ක ඔබතුමන් සිද්ධ කරපු පැහැදිලි කිරීම දැන් මේ විදේශ ප්‍රේෂණ වලට අපේ රටට ආව මොකද වෙන්නේ සහ බැංකු පද්ධතියේ ස්ථායීතාවය ඇති වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි කතා කරමු. ඔව් ඇත්තම නජිත් මහත්මයා මට විශේෂම තව දෙයක් එකතු කරන්න ඕන. ඒ තමයි මේව සම්පූර්ණයෙන්ම ආරක්ෂාකාරී කිසි කෙනෙකුට මේ මුදල් ලබා ගන්න බෑ. අනිත් එක තමයි ඒවා රුපියල් වලට පරිවර්තනය කරනවද එහෙම නැත්නම් විදේශ මුදල් වලට විදිහටම තැන්පත් කරනවද බැංකු පද්ධතිය. ඒක තීරණය කරන්නේ සම්පූර්ණයෙන්ම මුදල් එවන කෙනා. ඒ කියන්නේ මේ මොහොතේදීත් ඔය ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැද්ද? දැන් රටේ අපි දන්නවා විදේශ ප්‍රේෂණ වල හිඟයක් තියෙනවා, ඩොලර් හිඟයක් තියෙනවා කියලා කියනවා. එතකොට අර එවන පුද්ගලයෝ බොහෝ පිරිසක් කියන කාරණාව තමයි අපි මුදල් ලෙව්වට මේවා රුපියල් වලට පරිවර්තනය කරගන්න කියලා කියනවා. කාල සීමාවක් තියලා තියෙනවා. කිසියම් ආකාරයක බලකිරීමක් සිද්ධ වෙනවා කියන කාරණාව. කෙසේ වෙතත් දැන් ඔබතුමා කිව්වා මේ එවන පුද්ගලයාගේ අභිමතයේ පරිදි තමයි මේක ඩොලර් විදිහට තියාගන්නවද නැත්නම් රුපියල් කරනවද කියලා තීරණය වෙන්නේ කියලා. ඒ තත්ත්වය තාමත් එහෙමද? ඔව් ඇත්තටම විදේශ ශ්‍රමිකයන් ගත්තොත් සම්පූර්ණයෙන්ම විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ඔවුන්ගේ අභිමතය පරිදි තමයි ඒවා රුපියල් වලට පරිවර්තනය කරනවද එහෙම නැත්නම් විදේශ මුදල් වලින්ම තියාගන්නවද කියන එක සම්පූර්ණ ඔවුන්ගේ අභිමතය පරිදි සිද්ධ වෙන දෙයක්. ඒක අපට පැහැදිලිවම කියන්න පුළුවන්. හොඳයි. අපිත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඉන්නවා මංජුලා බේසේකර මහත්මයා. ඔබතුමාගෙනුත් අහන්න බොහොම වැදගත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ දැන් විශේෂයෙන් මෙතුමා සඳහන් කළා විදේශ ප්‍රේෂණ අපේ රටට ආවම කොයි ආකාරයෙන්ද දේවල් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නේ කියලා ඔබතුමාගෙන් අහන්න හිතුණා. දැන් අපේ ශ්‍රී ලාංකික ආර්ථිකයට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් දැන් මේ විදේශ ප්‍රේෂණ වටිනා මුදල් කොහොමද දෙවන්නේ? ඒ වගේම මේ තැන්පත් කරලා ආයෝජනය කරන්නේ කොහොමද? අපි ඒ ගැනත් කතා කරමු. ඔව් නජිත්, ඇත්තටම බැලුවොතින් වැදගත්ම දේ තමයි විධිමත් ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් ලැබීම. මහ බැංකුව වශයෙන් කියන්න පුළුවන් ඔබ එවන ප්‍රේෂණ විධිමත් මාර්ග ඔස්සේ බැංකු පද්ධතියට ලැබෙන පරිදි එවුවම තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට
එම මුදල් ප්‍රයෝජනත් වෙන්නේ. එතකොට අපි බැලුවතින් විද්ධිමත් විදියට එවන්නේ කොහොමද කියලා බැලුවතින් ක්‍රම කීපයකට එවන්න පුළුවන්. එකක් ඔබ සේවය කරන විදේශ රටේ තියෙන බැංකුවක් කරහා ශ්‍රී ලංකාවේ බැංකුවකට මුදල් එවන්න පුළුවන්. බැංකුවේ ගිණුමකට හෝ ඔබගේ ඥාතියෙකුට මුදල් වශයෙන් ලබා ගන්න ලෙස. එහෙමත් නැත්නම් විදේශ රටවල තියෙන විදේශ මුදල් හුවමාරු ආයතන සාමාන්‍ය කියනවා එක්ස්චේන්ජ් හවුසස් කියලා. එම එක්ස්චේන්ජ් හවුසස් හරහා පුළුවන් කෙලින්ම ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට එම ප්‍රේෂණ එවන්න. එතකොට ඒවත් බැංකු පද්ධතියට ලැබෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ බැංකු සහ බොහෝ බැංකුවල තියෙනවා ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් එවන්න ඉන්ටර්නෙට් බැංකින් සහ අපි තියෙන අර ඇප්ස් කියලා කියන්නේ ඊමනී කියලා බැංකින් හෝ ඒ බැංකුවල යෙදවුම් තියෙනනේ ඇප්ස් කියන ඒවා මාර්ගයෙන් නොත් කෙලින්ම ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට එම මුදල් එවන්න පුළුවන්. දැන් මේ මුදලුත් නියාමනයකට ලක් වෙනවා. දැන් විවිධ ඇප්ස් වලින් අපි කියන්නේ දැන් අලුත් තාක්ෂණය පාවිච්චි කරනකොට සමහර වෙලාවට මේ දේවල් මගහැරෙන අවස්ථා තියෙනවද කියලා හිතෙනවා. හැබැයි ඒ සියල්ල ඔබතුමාලා අධීක්ෂණය කරනවද? ඔව් අනිවාර්යයෙන්. මේ කියන්නේ කොයි මාර්ගයෙන් එව්වත් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ආවොතින් එම බැංකුවට ලැබෙන සියලු මුදල් මහ බැංකුවේ අධීක්ෂණයට ලක් වෙනවා. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුව සහ ඒවා නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් වෙනවා. හොඳයි. ඊට පස්සේ අපි බැලුවොතින් දැන් අපි මුදල් එවන විධිමත් ක්‍රම ගැන කතා කරා. ඊට පස්සේ ඒ එවන මුදල් කොහොමද ඔබ ආයෝජනය කරන අවස්ථා බැලුවතින් ඔබට පුළුවන් ඔබ විදේශ මුදලින්ම ආයෝජනය කරනවා නම් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියලා අපි කියනවා ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා. එම බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන් ඩොලර් විදියටම. රුපියල් වලට පරිවර්තනය කරන්න නැතුව ඩොලර් විදේශ මුදලින්ම ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙනවා අපේ ශ්‍රී ලංකා රජයේ සුරකුම්පත් වල ආයෝජනය කරන. අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. ඒවා ආයෝජනය කරන්න පුළුවන් රුපියල් විදියට. එහෙම නැත්නම් පුළුවන් එම මුදල් ඔබට කොළඹ කොටස් වෙළඳ පොලේ සමාගම් වල කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුළුවන් එවන මුදල් කෙලින්ම ඔබේ එවන බැංකු ගිණුමක විදේශ මුදල් විදියට හෝ නැත්නම් රුපියල් ගිණුමක තැන්පත් කරලා එම ලැබෙන ප්‍රතිලාභ පොලි අදාළ පොලිය ලබා ගන්න පුළුවන්. හොඳයි. තිලකුරු මහත්මයා මේ ප්‍රියන්ත තිලකුරු මහත්මයා අධ්‍යක්ෂතුමන් අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන පහසු කිරීම දෙපාර්තමේන්තුව නියෝජනය කරන අර ඔබතුමා කියාගෙන ආපු කතාවේදී මේ ඔබතුමා සඳහන් කරපු කාරණාව දැන් විදේශ මුදල් අපේ රටට එවුවොත් රුපියල් විදිහට පරිවර්තනය කරලා අපේ රටේ ඉන්න සමහර වෙලාවට නෑදෑ හිත මිතුරන් වෙන්න පුළුවන්. මේ අයගේ ගිණුම් වලට මේ බැර කරොත් එහෙම ඒ ජාතික ආර්ථිකයට කිසියම් ආකාරයක දායකත්වයක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ බැංකු පද්ධතියට විදේශ මුදල් ලැබෙනවා කියලා ඔබ සඳහන් කළා. එහෙම කොහොමද ලැබෙන්නේ? අපි පැහැදිලි කරමුකෝ. ඇත්තටම නජිත් මහත්මයා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ කොහොමද මේ මුදල් එන්නේ කියලා. මේ මුදල් එන්නේ ඒ විදේශගත ශ්‍රී ලාංකිකයෝ එවන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි බැංකුවකින් බැංකුවට මෙහි බැංකුවලට එවනවා. ඊට අමතරව එහි තියෙනවා එක්ස්චේන්ජ් හවුසස් කියලා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථාන. ඒ තුලින් එවනවා. ඊට අමතරව අපි දන්නවා තව තියෙනවා ජාත්‍යන්තර මුදල් ප්‍රේෂණ ආයතන. ඒ තුලින් අපට ඒ විදිහට එවනවා. එව්වට පස්සේ මේ මුදල් ඇත්තටම මේ මුදල් බැංකු පද්ධතිය තුළට අපේ බැංකු පද්ධතිය තුළට ඇවිල්ලා ඒකේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. ඒ තුලින් මම ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ මේ ද්‍රවශීලතාවය වැඩි වීම හින්දා බැංකු වලට ඊටාම පහසුවෙන් විදේශයන් සමග ගනුදෙනු කිරීම ඊටාම පහසු වෙනවා. ඒ විදිහට තමයි අපේ ආර්ථිකයට මේ මුදල් දායක වෙන්නේ ඇත්තටම. හොඳයි. ඒ අතරදී මේ මන්ජුර මහත්මයා මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ දැන් විදේශ
ප්‍රේෂණ අපේ රටට දැන් කාලෙකින් නම් එනවනේ විදේශ රැකියාවල නියුතු බොහෝ පිරිසක් ඉන්නවා. අර මෙතුමගිනුත් කලින් ඇහුවා විශේෂයෙන්ම දැන් මේ විදේශ ප්‍රේෂණ ගලා ගැනීමේ අඩුවක් හින්දාද විවිධ මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන සහ ප්‍රතිලාභ ජනතාවට දෙන්නේ කියලා. අත්‍තරම මොන වගේ පියවරද අනුගමනය කරලා තියෙන ප්‍රේෂණ වර්ධනය කරගන්න රටක් විදිහට දැන් ලොකු ප්‍රශ්නකින් අර්බුදයකින් දැන් ඔබතුමාලා ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුව බහර නිලධාරීන් මොන වගේ පියවරද අරගෙන තියෙන්නේ දැන් විදේශ ප්‍රේෂණ වර්ධනය කරගෙන දැන් කොයි විදිහට කතා කළත් මේ දේවල් අපේ රටට මේ අඩුවක් තියෙනවා. විවිධ වංචනික ක්‍රම පාවිච්චි වෙනවා විදේශ මුදල් එවනකොට. එහෙම නැතු නීති අනුකූල විදිහට මෙතුමා කිව්ව විදිහට රටට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන විදිහට කොයි විදිහටද ඇත්තටම මේ දේවල් එවන්න ඕනේ සහ මේ විශේෂම ප්‍රේෂණ වර්ධනය කරන්න මොනවාද අරගෙන තියෙන පියවර? ඔව් නජිත් මහත්තයා ඇත්ත වශයෙන්ම බැලුවතින් ක්‍රම ප්‍රධාන පියවර දෙකක් ගැන අපි සඳහන් කරන්න පුළුවන්. පළවෙනි පියවර අපි දැනට විධිමත් ක්‍රම ඔස්සේ මුදල් ප්‍රේෂණය කරන ශ්‍රී ලාංකිකයන් ඔවුන් දිරිමත් කරලා තව කොහොමද මෙම ප්‍රේෂණය වර්ධනය කරන්නේ කොහොමද කියලා එක පැත්තකින් බලන ගමන්ම අපි බලන්න ඕන අවිධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කරන්න පෙළඹිලා ඉන්න පුද්ගලයන්ව ඒක අවම කරන්න ඔවුන්ව අධෛර්යමත් කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. එතකොට අපි දැනටමත් ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මම ඉදිරිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට අපි මුලින්ම බැලුවොතින් දැනට ප්‍රේෂණය කරන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ව දිරිමත් කරන්නට මොනවද ගත්ත පියවර කියලා මුලින්ම සඳහන් කරන්න ඕන. දැනට ශ්‍රී ලංකා රජයේ ඇත්තටම ලබා දෙනවා සෑම ප්‍රේෂණය කරන ඇමරිකානු ඩොලරයකටම රුපියල් 2ක අමතර දීමනාවක් ලබා දෙනවා. ඒක ඇත්තටම 2020 අගභාගයේ සිඳලා ක්‍රියාත්මක වෙනවා. රජයේ අයවැය යෝජනාවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මහ බැංකුවෙන් මෑතකදී හඳුන්වා දුන්න තවත් දිරිගැන්වීම සඳහා ඔබ එවන රුපියල් 20000ට වැඩි සෑම ප්‍රේෂණයකටම රුපියල් 1000ක අමතර දිරිදීමනාවක් ලබා දෙනවා. ඒක ලබා දෙන්න ඇත්තටම ප්‍රේෂණය කරනකොට යම්කිසි පිරිවැයක් ගෙවන්න ඕන එම ප්‍රේෂණය කරන පුද්ගලයා. එම පිරිවැයට යම්කිසි උදව්වක් විදියට රුපියල් 1000ක දීමනාවක් ලබා දෙනවා සෑම ප්‍රේෂණයකටම රුපියල් 20000ට වැඩි. කියන්නේ සාමාන්‍ය බැලුවොත් දැන් තියෙන විනිමය අනුපාතය අනුව මම හිතන්නේ ඩොලර් 60ක් 65කට වැඩි සෑම ප්‍රේෂණයකටම එම දිරිදීමනාව ලැබෙනවා. ඒ වගේම මහ බැංකුවෙන් දැන් අපගේ දෙපාර්තමේන්තුව විදේශීය ප්‍රේෂණ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටෙව්වා දැන් මාස 6කට වගේ උඩදී. එතකොට අපේ දෙපාර්තමේන්තුව ඇත්තටම සම්බන්ධීකරණය කරනවා විවිධ රාජ්‍ය ආයතන තියෙනවා. මෙම විදේශ ශ්‍රමිකයන් සහ ප්‍රේෂණ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන බැංකු සමග එකතු වෙලා මේ ප්‍රේෂණ දිරිගැන්වීමට ක්‍රියාමාර්ග අපි ගනිමින් සිටිනවා. ඊට පස්සේ අපි බැලුවතින් දැන් දැනට තියෙන දිරිගැන්වීමේ යෝජනා ගැන මම කිව්වා. ඉදිරියේ අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරිපත් කරන්න. දැන් කෙනෙක් විදේශ රැකියාවට යෑමේ ප්‍රධාන අරමුණක් තමයි අපිට නිවසක් සදාගන්න හෝ යම්කිසි ව්‍යාපාරයක් සුළු ව්‍යාපාරයක් පටන් ගන්න ප්‍රධාන මූලික හේතුනේ. එතකොට ඒක සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ ඉතා අඩු පොලි ණය යෝජනා ක්‍රම උන්ට ලබා දෙන්න නිවසක් සාදා ගැනීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එහෙම නැත්නම් එතන විදේශගත වීමටත් යම් කිසි මුදලක් වැය කරන්න වෙනවා විදේශගත වෙන්න කලින්. ඒකටත් යම් කිසි ණය මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරන්න. සමහර වෙලාවට අර මේ අපි කියන ලෝන් එකක් අරගෙන නැත්නම් බැංකු ණයක් අරගෙන අතමාරුවට ගියක් හරි මුදලක් අරගෙන තමයි විදේශගත වෙන්නේ. නැවතත් ඒවා පියවන්න ඕනේ. ඔව් ඒවට පහසු කිරීම සඳහා ඇත්තටම ඉතා අඩු පොලියට මේ ලබා දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. නමුත් මේ සියලුම ඇත්තටම ප්‍රතිලාභ ලැබෙන්න නම් ඔබ විධිමත් ක්‍රම ඔස්සේ බැංකු පද්ධතියට විදේශ මුදල් එවුවොතින් තමයි ඔබ මේ සඳහා හිමිකම් ලබන්නේ. එතකොට ඒ අර පළවෙනි පියවර මම කිව්වේ දිරිගැන්වීමේ පියවරට. ඊට පස්සේ දෙවනියට අපි බැලුවොතින් දැන් අවිධිමත් මාර්ග ඔස්සේ එවන පුද්ගලයන්ව අධෛර්යමත් කිරීම සඳහා පියවර ගනිමින් ඉන්නවා මහ බැංකුවත්
ඇත්තටම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පොලිසිය සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධිය එකකේ සම්බන්ධ වෙලා ඒ වගේම අපි ඇත්තටම විශාල වශයෙන් මහ බැංකුව දැනුවත් කිරීම කරලා තියෙනවා පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ අවිධිමත් ක්‍රමවල තියෙන මොකක්ද අවදානම ගැන දැනුවත් කිරීම විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඉතාම ඈතකදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවිධිමත් ක්‍රම යොදා ගැනීම අවම කිරීමට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ. එතකොට එවැනි පියවර රාශියක් අරගෙන තියෙනවා සහ දිරියේ ගැනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. මේ සියල්ල සිද්ධ කරන්න විශේෂම රටේ තියෙන විදේශ විනිමය සංචිත ඉතුරු කරගන්න, ඒ අතරදී ඒ සංචිත වැඩි කරගන්න විදේශ ප්‍රේෂණ හරහා මේ සියලු ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙන්නේ රටේ අවසානයේදී ආර්ථිකය සරි කරන්න, තෙල් පෝලිම් වල ඉන්නේ කඩු කරන්න, ගෑස් පෝලිම් වල ඉන්නේ කඩු කරන්න, බඩු මිල නැත්නම් මේ භාණ්ඩ මිල ඉහළ යන එක නවත්තන්න, මේ සියල්ලට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. විදේශ ප්‍රේෂණ හරහා නීත්‍යනුකූල විදිහට අපේ රටට එවුවොත් ඒ කටයුත්තට දායක වෙන්න සුවහසක් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට හැකියාව තියෙනවා. අපි කතා කරමු තවත් බොහෝ දේ විරාමයක් අරගෙන. හිතවතුනි ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින් අද 7 වෙනි පැයේ නියෝජනය ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනයේ පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ප්‍රියන්ත තිලකවීර මහත්මයා, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් මංජුලා අපේසේකර මහත්මයා, මේ දෙපළ තමයි අද 7 වෙනි පැයේ නියෝජනය. අපි කතා කරමින් ඉන්නේ විදේශ ප්‍රේෂණ කොහොමද අපේ රටට ගලාගෙන ඉන්නේ, දැන් මේ කටයුත්ත කොහොමද ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නේ, මේ පිළිබඳව අපි කතා කරමින් හිටියේ. දැන් ඔය අතරදී ප්‍රියන්ත තිලකවීර මහත්මයා ඔබතුමාගෙන් අහන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මේ දවස්වල අපි වැඩිපුරම කතා වෙන්නේ ඩොලර් ගැනනේ. දැන් විදේශ ප්‍රේෂණ ගත්තත් අපේ රටට ඩොලර් හිඟයි, ඩොලර් එවන්නේ නැහැ. චෝදනාවක් තියෙනවා, මැසිවිල්ලක් තියෙනවා මේ සම්බන්ධයෙන්. දැන් ওই විදිහට විදේශ ප්‍රේෂණ විදිහට එවන්න උනේ ඩොලර්මද නැත්නම් වෙනත් මුදල් එවන්න හැකියාවක් නැද්ද? ඇත්තටම නජිත් මහත්තයා ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඕනම විදේශ මුදලක් එව්වා කියන්නේ ඒ ඩොලර් එව්වා හා සමානයි. මොකද අපට ඕනම විදේශ මුදලක් වෙනත් විදේශ මුදලකට හුවමාරු කරගන්න පුළුවන්. ඒ හින්දා අපි දන්නවා දැන් ඩොලර් තියෙන රටක දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන කෙනෙක් නම් ඔහුට පුළුවන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එවන්න. නමුත් මැද පෙරදිග නම් ඒ කුවේට් රටේ නම් කුවේට් දිනාර් ඒ වගේ ඒ රටේ තියෙන මුදල් තමයි ඔවුන් එවන්නේ. ඒ හින්දා කිසිම වෙනසක් නැහැ. බැංකු ආයතන වලට පුළුවන් අවශ්‍ය නම් ඒ මුදල් පරිවර්තනය කරගන්න. අනිත් එක තමයි සමහර වෙලාවට අපෙන් අහනවා සමහර විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට අපි එව්වා විධිමත් මාර්ගයක් ඔස්සේ විදේශ මුදල් අපි එව්වේ අපේ රුපියල් ගිණුමට. ඒකට රුපියල් වැටලා තිබුණා. අපිට ඇත්තටම ඒ විදේශ මුදල් ලංකාවට ආවද කියලා. ඇත්තටම මම මේ වෙලාවේ කියන්න ඕන එව්වේ විධිමත් මාර්ගයක් ඔස්සේ නම් තමන්ගේ රුපියල් ගිණුමට අනිවාර්යෙන් රුපියල් ලැබෙනවා. නමුත් අනිවාර්යෙන්ම ඒ මුදල් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට මූල්‍ය පද්ධතියට එකතු වෙලා ඒක දායක වීමක් සිද්ධ වෙනවා. හොඳයි. අර බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයක් තමයි විදේශ රටවලින් ඉඳන් account එකට දාන්නේ ඩොලර්, හැබැයි ලංකාවෙන් ගන්නකොට රුපියල් වෙලා තියෙන්නේ. මේ දේවල් ඇත්තටම ලංකාවට ආවද රටට ලැබුණාද කියන දේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබයි. ප්‍රශ්නෙට ඔන්න ඔබට දැන් උත්තරයක් ලැබුණා, පිළිතුරක් ලැබුණා. මේ දේවල් රටේ බැංකු පද්ධතියට ලැබෙනවා. බැංකු පද්ධතියෙන් රුපියල් බවට පරිවර්තනය කළ තමයි ඔබේ ගිණුමට මේ මුදල් දාන්නේ නැත්නම් යොදවන්නේ කියන කාරණාව සඳහන් කළා. මේ තුම ඔය අතරදී මංජුල මහත්මයාගෙන් අහන්න හිතුණා දැන් සරලවම ඇහුවොත් දැන් විදේශයන්හි සේවානියුක්ත ශ්‍රී ලාංකිකයන් දැනට ප්‍රේෂණය කරන විදේශ විනිමය වලට දැන් අපි දන්නවා රුපියල් වලට හුවමාරු කිරීමේදී 1 ඩොලරයක් වෙනුවෙන් ඔබතුමන් සඳහන් කළා දිරිදීමනාවක් ලබා දෙනවා කියලා. කොච්චර දිරිදීමනාවක් ලබා දෙනවද මේ සම්බන්ධයෙන්? ඔව්, ඇත්තටම දැනට තියෙන දිරිදීමනාව අපි බැලුවතින් මේ අවස්ථාවේ විදේශයන් සිට ප්‍රේෂණය කර රුපියල් වලට පරිවර්තනය කරන සෑම ඇමරිකන් ඩොලර එකටම රුපියල් 2ක අමතර දිරිදීමනාවක් ලබා දෙනවා. ඒ වගේම ඔබතුමන්ලා හිතනවද රුපියල් 2 ප්‍රමාණවත් කියලා? අපි දන්නවා විවිධ රහසක් නෙමෙයි, විවිධ ක්‍රම තියෙනවා. ජාවාරම් තියෙනවා, උන්ඩියල් කියයි, හවාලා කියයි, මේ නොයෙකුත් ක්‍රම තියෙනවා. දැන් මේ ක්‍රම අතරේදී රුපියල් 2 දිරිදීමනාව සෑහෙනවා කියලා
ඔබතුමන්ලා විශ්වාස කරනවද? ඇත්තටම නජිත් රුපියල් 2 පමණක්ම නෙමෙයි අපි දැන් අර කලිනුත් මම සඳහන් කරා වගේ ඊට අමතරව රුපියල් 20000ට වැඩි සෑම ප්‍රේෂණයකටම තව රුපියල් 1000ක අමතර දීමනාවකුත් ලබා දෙනවා. ඒකම කියනවනේ දැන් මේ අවස්ථාවේ අපේ විදේශ විනිමය කියන්නේ රුපියල දැන් අපි අර ස්ථීරාගයක පවත්වාගෙන නැහැ. ඒක වෙළඳපොළ මත තීරණය වෙන අගයක් තියෙන. එතකොට අපි දැන් පහුගිය කාලේ බැලුවතින් මීට මාස 3-4කට පෙර රුපියල් 200ක වගේ අගයක් තමයි ඇමරිකානු ඩොලරයකට ලැබුණේ. නමුත් දැන් 360ක වගේ විශාල මුදලක් එම ප්‍රේෂණය කරන අයට ලැබෙනවා. එතකොට ඒ අනුව බැලුවතින් එම ලැබෙන රුපියල් ලැබෙන මුදල් සහ මෙම දිරිදීමනා මම හිතන්නේ සෑහෙන දුරට දිරිගැන්වීමට ප්‍රමාණවත් කියලා මේ අවස්ථාවේ අපි හිතනවා. හොඳයි වන්දුල මහත්මයා මේ කවදා ඉඳන්ද දැන් ඔය දීමනාව ලබා දෙන ක්‍රියාත්මක කළේ? ඔව් ඇත්තටම අර රුපියල් 2 දිරි දීමනාව ක්‍රියාත්මක වෙනවා 2020 දෙසැම්බර් 28 වෙනිදා වගේ සිට ක්‍රියාත්මක වෙනවා මේ දක්වාම. ඊට අමතරව අර රුපියල් 10 දිරි දීමනාව රුපියල් 20000ට වැඩි ප්‍රේෂණ සඳහා ලබා දෙන රුපියල් 10 දිරි දීමනාව ක්‍රියාත්මක වෙනවා මේ 2022 වසරේ පෙබරවාරි 1 වෙනිදා සිට එවන ප්‍රේෂණ සඳහා එය ලැබෙනවා. ඒ දීමනාව ලබා ගන්න ඉල්ලීමක් කරන්න ඕනද? අයදුම් කිරීමක් කරන්න ඕනද? නැත්නම් මේම දැන් ඔටෝමේටඩ් කරලා තියෙන කොහොමද? ඔව් නෑ කිසිම ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපෙනුත් සමහර අය අහනවා එහෙම ඉල්ලීමක් කරන්න අවශ්‍යද කියලා. එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔබ ඒ මුදල් එවලා අර නමුත් රුපියල් වලට පරිවර්තනය කරන අවස්ථාවේදී ඔබට එම දිරිදීමනාව බැංකුවෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබේ ගිණුමට බැංකුව බැර කරනවා. එහෙම නැත්නම් ඔබේ ඥාතියෙකුට එවලා බැංකුවෙන් කෙලින්ම රුපියල් විදියට ලබා ගන්නවා නම් ඒ අවස්ථාවේදීම බැංකුවෙන් ඒක අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒක විශේෂයෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් පොඩි වැදගත් දෙයක් කියන්න ඕන දැන් දිරිදීමනාව ඇත්තටම සමහර විට දැන් ඔබේ බැංකු ගිණුමට බැංකුව ක්‍රෙඩිට් කරන්න සමහර විට දින 2-3ක් වගේ ගත වෙන්න පුළුවන්. මොකද බැංකුව එම එවන ප්‍රේෂණ ඔවුන් විමසලා බලන්න ඕන. දැන් මේක ඇත්තටම ශ්‍රමිකයෙක් එවන ප්‍රේෂණයක්ද? මොකද බැංකුවට ඉතා විශාල විදේශ ගනුදෙනු සිදු වෙනවානේ. ඒ බලලා ඒක තහවුරු කරගෙන තමයි එම මුදල් ලබා දෙන්නේ. එතකොට ඒකට දවස් 2-3ක් වගේ ගත වෙන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. හොඳයි. ප්‍රියන්ත තිලකවීර මහත්මයා දැන් අපි කතා කළා බොහෝ විවිධ අනීතික ක්‍රම තියෙනවා. දැන් අපේ රටට විදේශ මුදල් එවන විවිධ නීතිමය නොවන දැන් නම් වලින් අපි සඳහන් කළා කලිනුත් මේ ක්‍රම හරහා නැතුව විධිමත් ක්‍රමයකට ඔබතුමන්ලා කියනවා විදේශ ප්‍රේෂණ අපේ රටට එවන්න. එතකොට තමයි ජාතික ආර්ථිකයට කිසියම් ආකාරයක දායකත්වයක් ලැබෙන්නේ. දැන් මොකක්ද ඇත්තටම වෙනස මේ අවිධිමත් ක්‍රම සහ විධිමත් ක්‍රමයේ අතරේ තියෙන වෙනස මොකක්ද? දැන් ජනතාව අපි දන්නවා වැඩි වශයෙන් ඔය අවිධිමත් ක්‍රම වලට යොමු වෙලා තියෙන වාසිය ඊටමත් ඉක්මනින් පහසුවෙන් ලබා දෙනවා සහ වැඩි මුදලක් ලබා ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා කියන කාරණාවක් තියෙනවා. මේ දේවල් ඇත්තද? මොකක්ද තියෙන වෙනස මේ විධිමත් සහ අවිධිමත් ක්‍රම අතර? ඇත්තටම නජිත් මහත්මයා අපි අවිධිමත් ක්‍රම ගැන මුලින්ම සලකලා බැලුවොත් මොකක්ද අවිධිමත් ක්‍රමේදී වෙන්නේ? යම්කිසි පුද්ගලයෙක් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් විදේශ රටකදී එකතු කරනවා. එකතු කරාට පස්සේ ඔහු ඒ මුදල් ළඟ තබාගෙන ඊට පස්සේ ඔහුගේ නියෝජිතයෙකු මාර්ගයෙන් මෙරට තියෙන රුපියල් ගිණුම් වලට රුපියල් ලබා දෙනවා. ඇත්තටම අර මුදල් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට එන්නේ නැහැ. ඒ මුදල් අපි සමහර විට වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඊට අමතරව නොයෙකුත් ජාවාරම් සඳහා පාවිච්චි කරන වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට මුදල් ගෙවීම සඳහා ඒවා පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආවම ඉතින් වෙන දේ අපි දන්නවා. ඒ හින්දා ඒවා ඇත්තටම කියන්න පුළුවන් ඒවා ජාවාරම් කියලා. නමුත් අපි විධිමත් ක්‍රමයට එවනවා නම් විධිමත් බැංකුවක් කරහා එවනකොට අපේ ඒක බැංකු පද්ධතියට එකතු වෙනවා. ඒ තුලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපට අත්‍යවශ්‍ය දේවල් ආනයන කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා ඒ තුලින්.
දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ අනෛතික ක්‍රම විශේෂයෙන්ම මේ දේවල් මර්ධනය කරන්න නැත්නම් දිරිදීම ලබා දෙන්න දැන් අපි දන්නවා වෙන රටවල මේ ප්‍රියන්ත මහත්මයා දැන් විවිධ ක්‍රම ක්‍රියාත්මක වෙනවා විදේශ ප්‍රේෂණ වෙන පුද්ගලයන් අතර ඔය ලොතරයි ක්‍රම එහෙම තියෙනවා සමහර වෙලාවට නැත්නම් විවිධ දිරිදීම හඳුන්වලා දෙනවා දැන් බදු සහන ලබා දෙනවා මේ නොයෙකුත් ක්‍රම ක්‍රියාත්මකයි ඇයි මේ විදිහට අපේ රටේ කරන්න බැරි ඔබතුමන්ලා අපි දන්නවා කිසියම් ආකාරයක දිරිදීම ලබා දෙනවා හැබැයි මහා පරිමාණයෙන් හරි මේ දේවල් කරන්න බැරි ඇයි මොකද්ද හේතුව සහ එවැනි ඉස්සරහට කරන්න සැලසුම් තියනවද? ඔව් ඇත්තටම අපි දැන් බැලුවොත් බැංකු ආයතන බොහෝ ප්‍රමාණයක් ඇත්තටම මේ වගේ තෑගි දීමේ ක්‍රමවේදයන් අනුන්වල දීලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සමාජ මාධ්‍ය ඒ වගේම රූපවාහිනී ඒ වගේම ගුවන් විදුලිය වගේ අපිට හැම නිතරම අසන්න ලැබෙනවා නොයෙකුත් බැංකු ආයතන ඒ වගේ තරඟ පවත්වනු ලබනවා. ඊට අමතරව ඉස්සලා මංජුල මහත්මයා කිව්වා වගේ දිරිගැන්වීමක් විදියට අපි මූල්‍යමය විදියට අර රුපියල් 2ක් සෑම ඩොලරයකට මේ වගේ රුපියල් 1000ක් රුපියල් 20000ට වැඩි ප්‍රේෂණයකට ඒ වගේ දේවල් අඳුන්වලා දීලා තිනවා. ඒකම මම නැවතත් කියනවා අපේ මංජුල මහත්මයා කිව්වා වගේ අපි ඉදිරියේදී නොඑක් ණය යෝජනා ක්‍රම වගේ දේවල් අඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අර මංජුල මහත්මයා කියපු කාරණාව උතුමන් සඳහන් කළා අර දිරිදීමනා විදිහට රුපියල් 2ක් ලබා දෙනවා සහ රුපියල් 1000ක් ලබා දෙනවා මේ දිරිදීමනාවක් විදිහට 2022 අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා ඉඳන්. දැන් මේ දේවල් හිමිකම් ලබන්න දැන් මේ මුදල එවපු වෙලාවෙම ඉඳන් ඒ හිමිකම ලැබෙනවද කොහොමද ඒ තත්ත්වය? ඔව් නජිත් ඇත්තටම ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. එම මුදල් මෙම දිරිදීමනා ලැබෙන්නේ ඔබ එවන විදේශ මුදල් රුපියල් වලට පරිවර්තනය කරන අවස්ථාවේදී තමයි එම දිරිදීමනාවලට හිමිකම් ලබන්නේ. එතකොට සමහර අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සමහර අපිනුත් අහනවා මේ අපි එව්වා ප්‍රේෂණ නමුත් අපිට ලැබුණ නැහැ කියලා. නමුත් මෙහිදී වැදගත් දේ තමයි ඔබගේ ප්‍රේෂණ ඔබගේ විදේශ මුදල් ගිණුමකට එව්වොත් කියන්නේ ඩොලර් හෝ වෙන විදේශ මුදලින් පවත්වාගෙන යන ගිණුමකට එව්වොතින් මෙම දිරිදීමනාවට ඔබ හිමිකම් කියන්නේ නැහැ. එම විදේශ මුදල් ඔබගේ රුපියල් ගිණුමකට එව්වොත් නැත්තම් ඔබගේ ඥාතියෙකුට හෝ මිතුරෙකුට රුපියල් විදියට බැංකුවෙන් මුදල් විදියට ලබා ගැනීමට හැකි පරිදි එව්වොතින් එම අවස්ථාවේදී තමයි එම දිරිදීමනා සඳහා ඔබ හිමිකම් ලබන්නේ. හොඳයි ආකාරයෙන් තමයි කියන්නේ දැන් විදේශ මුදල් එව්වට පමණක් ප්‍රමාණවත් මදි ඒ දේවල් රුපියල් වලට පරිවර්තනය වෙන්න ඕනේ. නැත්නම් විදේශ මුදලින් ඔබ ගිණුමක් පවත්වගෙන යනවා නම් ඒ දීමනාවට දිරිදීමනාවට හිමිකම් කියන්නේ නැහැ කියන කාරණාව තමයි මෙතුමා සඳහන් කළේ. අතරේ දැන් විශේෂම විදේශ රැකියාවක් සඳහා අපි දන්නවා බොහෝ පිරිසක් උනන්දුවක් දක්වනවා. බොහෝ පිරිසක් අපේ රටින් පිට වෙනවා විදේශ රැකියාව කරන්න. මේ වගේ පිට වෙන අවස්ථාවකදී මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? දැන් ගියාට පස්සේ මුදල් උපයනවා අපේ රටේ ගිණුමකට එවන්න ඕනේ මෙහි ගිණුම් විවෘත කරගන්න ඕනේද? කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ? නැත්නම් මේ විදේශ රැකියාවට ගිහිල්ලා එහෙනම් අපේ රටේ ගිණුමක් විවෘත කරන්න පුළුවන්ද? මොකද්ද තියෙන තත්ත්වය? ඔව් නජිත් මෙතන ඉතා වැදගත් ප්‍රශ්නයක්. පිටන්නේ මුලින්ම ඔබ විදේශ රැකියාවකට යනවා නම් මුලින්ම කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔබ ගිණුමක් විවෘත කරන්න ශ්‍රී ලංකාවේ බැංකුවක. එතකොට බොහෝ විට ඔබගේ නමින් එම ගිණුම වෙන්න පුළුවන් නැත්නම් ඔබ රුපියල් ගිණුමක්ද විදේශ මුදල් ගිණුමක්ද? ඒක ප්‍රශ්නයක් තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. ඔව් ඕනම රුපියල් හෝ විදේශ මුදල් ඕනම ගිණුමක් විවෘත කරන්න ඒ ඕන ගිණුමකට ඔබ මුදල් එවුවොතින් ඒකත් එක සමානම වගේ වැදගත්. එතකොට ඔබට පුළුවන් බද්ධ ගිණුම ජොයින්ට් account එකක් කියන්නේ විවෘත කරන්න. මොකද ඔබ දැන් පිටරට ගියාට පස්සේ ඔබට එම ගිණුම එහි ගනුදෙනු කිරීමට අපහසු නිසා ඔබගේ පවුලේ කෙනෙක් සමග ජොයින්ට් account එකක් විවෘත කරොත් ඔබ එවන මුදල් ඔවුන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මෙම ගිණුම් විවෘත කිරීම පහසු කිරීමට මහ බැංකුව සහ අතරම බැංකු කීපයක් එකතු වෙලා ගිය වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔබ විදේශගත වීමට විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න යන අවස්ථාවේ ඔබට පුළුවන් එහි තියෙනවා බැංකු කීපයක් ස්ථාපිත කරලා ඔබ ගමන් බලපත්‍රය ලබා ගන්න අවස්ථාවේදීම ඔබට පුළුවන් පහසුවෙන් ඔබ බලපත්‍රය ලබා ගන්න ඉන්න වෙලාවේ එම ගිණුම එතන ඉඳන්ම විවෘත කරන්න. එතකොට ඔබට පහසුයි ඔබ එවන විදේශ මුදල් එවන්න.
ඒවගේම ගිනුව විෘත්ත කරාට පස්සේ එම බැංකුවත් එක්ක සාකච්ඡා කරගන්න ඔබට විදේශ රටකට ගියාට පස්සේ ඔබට යම් කිසි ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් ඔබ එවන මුදල් වලට යම් කිසි ණය පහසුකම් ලබා දෙන බැංකු තියෙනවා. ඒ පිළිබඳ තොරතුරුත් එම බැංකුවෙන් ලබා ගන්න. ඒ වගේම එම බැංකුවේ තියෙනවා යෙදවුම් කියන්නේ ඇප්ස් කියලා එම බැංකුවේ ඒ අදාළ ඇප් එක ඔබගේ ජම්ගම දුරකථනයට ලබා ගත්තොත් ඔබට පහසුවෙන් එම ප්‍රේෂණ කරන්න පුළුවන් අඩු මුදලකින්. ඒ වගේම වැදගත් දෙයක් තමයි අනිවාර්යෙන් ඔබ රැකියාවට පිටත් වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්යෙන් ලියාපදිංචිය ලබා ගන්න. මොකද ඔවුන් තමයි ඔබ පිටරට ගියාට පස්සේ ඔබට යම්කිසි හිදි ප්‍රශ්නයක් ඇති වුණොත් ඕනම ප්‍රශ්නයකදී ඔබ සම්බන්ධ වෙන්න ඕන ඔවුන් එක්ක. නිසා ඔවුන් සමග ලියාපදිංචි වෙලා ඔවුන්ගේ දුරකථන අංක ඒ වගේ දේවල් ලබාගෙන ඔබ පිටත් වීමට පෙර එම කටයුතු කරගන්නවා නම් ඉතා වැදගත් වෙනවා. හොඳ. ඔබතුමා සඳහන් කරපු කාරණා බොහොම වටිනවා. විශේෂයෙන්ම විදේශ රැකියාවකට ඔබ යන්න හිතාගෙන ඉන්නවා නම් සහ දැනටමත් සුදුසුකම් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පදිංචි වෙලා තියෙනවද කියලා බලන්න. ඒක හැම දිනෙකටම පහසුවක්, රටටත් විශේෂයෙන්ම පහසුවක්. ඒ පිළිබඳවත් හිතලා බලලා කටයුතු කරන්න කියන්නේ අපි මතක් කරනවා. ඔය අතරේදී දැන් ප්‍රියන්ත තිලකවීර මහත්මයා මේ දැන් ලෝකයේ අපි දකින විවිධ ප්‍රවණතා තියෙනවා. ගෝලීය ප්‍රවණතා, විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපේ රටේ අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. දැන් අපේ රටට විදේශ ප්‍රේෂණ හරි හැටියට වන්නේ නැති හින්දා සහ මේ අපේ රටට විතරක් මේ දේ බලපානවාද කියන දේත් ප්‍රශ්නයක්. ඇත්තටම ගෝලීය ප්‍රවණතා කොහොමද? දැන් ලෝකෙත් අපි දන්නවා දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත පිරිස් විදේශ රටවල සේවය කරනවා. ඔවුන් කොහොමද මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ? අපි ගෝලීය ප්‍රවණතා ගැන කතා කළොත් එහෙම. ඇත්තටම නජිත් මහත්මයා ඔබ කිව්වා වගේ ලෝකේ ගත්තොත් එහෙම ලක්ෂ සංඛ්‍යාත මිලියන ගණනක් විදේශ රටවල් වල ජීවත් වෙනවා රැකියාව සඳහා ගිහිල්ලා. එතකොට ඔවුන් තමන්ගේ මව් රටවල් වලට ප්‍රේෂණය වෙනවා. ඒ ප්‍රේෂණ මුළු ප්‍රේෂණ ගාන ගත්තොත් එහෙම 2021 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 751ක් එවලා තිනවා ප්‍රේෂණ විදියට තමන්ගේ මව් රටවල් වලට විදේශගත වෙච්ච ශ්‍රමිකයෝ. විවිධ රටවල එකතුව ගත්තාම ඒක. හැබැයි විශාල වශයෙන් විදේශගත වෙන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල පිරිස තමයි. ඇතරම ඒ දැන් 751කින් ඩොලර් බිලියන 751කින් 571ක්ම එවලා තියෙන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වලට තමයි ප්‍රේෂණ ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් දෙන විදේශගත වෙන අය රැකියාව සඳහා විදේශගත වෙන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වලින් තමයි විදේශගත වෙන්නේ. ඒකම අපි ගත්තොත් එහෙම ආසියාව ගත්තොත් එයින් ආසියාවට ඇවිල්ලා තියෙනවා ඩොලර් බිලියන 157ක්. ආසියාව ගත්තොත් ආසියාව ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව. ඉන්දියාවට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 80කට වඩා වැඩි ගාණක් එනවා. ඒකම දැන් අනිත් රටවල් ගත්තොත් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ, නේපාලය වගේ රටවලුත් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් අතරින් මුල් 50 දෙනා අතරට ඒ අය ඉන්නවා. හොඳයි. තිලකවීර මහත්මයා මේ විශේෂ හේතුවක් තියෙනවද ආසියාවේ ප්‍රේෂණ වර්ධනය වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද? ඔව් ඇත්තටම ආසියාවේ ප්‍රේෂණ වර්ධනය වෙන්න හේතු කීපයක් තිබුණා. එකක් තමයි අර සංචරණ සීමා COVID-19 එක COVID-19 සමග සංචරණ සීමා දැම්ම හින්දා අවිධිමත් ක්‍රමවේදයන් වලින් මුදල් ලැබීම අඩු වුණා. මොකද ඒවා එච්චර ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක එක හේතුවක්. අනිත් එක 2021 වර්ෂයේ අගභාගයේ වෙනකොට එන්නත්කරණය යථාර්ථයට පත් වෙලා යම්කිසි ප්‍රමාණයකට රටවල් වල නැවත විදේශගත වීම පටන් ගත්තා. ඊටත් අමතරව ඔබට මතක ඇති 2020 මුල් කාලේ COVID-19 පටන් ගත්ත කාලේ සාමාන්‍යයෙන් තෙල් මිල ටිකක් පහත වැටුණා. එතකොට අතර මැද පෙරදිග රටවල් වලට යම්කිසි ආර්ථික දුෂ්කරතා ආවා. නමුත් ඒවත් සමනය වුණා 2021 වර්ෂයේ. ඔය හේතු ඔක්කොම නිසා තමයි ඇත්තටම 2021 වර්ෂයේ යම්කිසි වර්ධනයක් 107ක විතර වර්ධනයක් ආසියාවේ තියෙනවා. හොඳයි. අපිට මොහොතක් දෙන්න. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් එකතු වෙමු. 7 වෙනි පැය සමගින්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් අද 7 වෙනි පැයත් සමගින් එකතු වෙන්නේ. අපි කතා කරමින් හිටියේ විදේශ ප්‍රේෂණ කොයි ආකාරයෙන්ද අපේ රටට ගලාගෙන ඉන්නේ, දිරිමත් කරන්නේ කොහොමද? ඔය අතරදී දැන් අපේ රටේ ප්‍රවණතා කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක? විශේෂයෙන්ම අපි කතා කළා ගෝලීය තත්ත්වයන්, ගෝලීය ප්‍රවණතා, ආසියාවේ ප්‍රවණතා. ඔය අතරේ මංජුල මහත්මයා, ඔබතුමන් මංජුල අබේසේකර මහත්මයා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් විදිහට කටයුතු කරන්නේ. අපිට කියන්නකෝ කොහොමද ලංකාවේ දැන් මොනවාද තියෙන අලුත් ප්‍රවණතා, අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවාද තියෙන්නේ විදේශ ප්‍රේෂණ අපේ රටට ගලාගෙන එීමේ? ඕන ජිත් ඇත්තටම බැලුවතින් පසුගිය වර්ෂ දෙක ගැන 2020 සහ 21 වර්ෂ බැලුවතින් මෙම විදේශ රැකියා අංශය සහ ප්‍රේෂණ වලට COVID-19 වසංගතය නිසා දැඩි බලපෑමක් එල්ල වුණා. මොකද එම වර්ෂ දෙක සඳහා අපි දන්නා ලෝකයේ සියලුම රටවල් වලට මේ COVID-19 බලපෑම නිසා එම රටවල සංචරණ සීමා පනවලා තිබුණා. ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල. එම නිසා ඇත්තටම රැකියා සඳහා විදේශගත වීම සෑහෙන අඩු වුණා ශ්‍රී ලාංකිකයන්. උන්ට විදේශගත වෙන්න බැරුව සිටියා. ඒ වගේම එම උන්ගේ යවන විදේශ රටවල තිබ්බ ආර්ථික යම් ප්‍රශ්න නිසා රැකියා ප්‍රමාණය ඇත්තටම රැකියා අහිමි වුණා සෑහෙන ශ්‍රී ලාංකිකයන්ගේ. උන් රැකියා අහිමි වෙලා නැවත ශ්‍රී ලංකාවට ඒමට සිදු වුණා 2020 සහ 21 වර්ෂ බැලුවතින්. එතකොට නමුත් 2021 අගභාගයේ COVID-19 තත්ත්වය යම්කිසි දුරකට සමනය වීමත් එක්ක නැවතත් ශ්‍රී ලාංකිකයන් විදේශගත වීම යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. අපි බැලුවොත් 2021 වර්ෂයේ 1,22,000ක පමණ පිරිසක් ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා පිටත් ගොස් තියෙනවා. සාමාන්‍ය වසරකට කොච්චර විතර පිටත් වෙනවද? වසරකට අපි දැත්තටම සාමාන්‍ය මීට පෙර වර්ෂවල බැලුවොත් සාමාන්‍යයෙන් 2,50,000ක් 3,00,000ක් පමණ පිටත් වෙලා තියෙනවා සාමාන්‍ය වර්ෂවල. ඒ ප්‍රමාණය 1,22,000ට අඩු වුණා. 22,000ට අඩු වුණා. මෙතන 2020 එක 53,000කට වගේ අඩු වෙලා තිබ්බා. ඒකට 2021 වර්ෂයේ අගභාගයේ සිට යම්කිසි වර්ධනයක් වෙලා 1,20,000කට පමණ වර්ධනය වුණා. ඊට පස්සේ බැලුවොත් දැන් මෙම වර්ෂයේ 2022 වර්ෂයේ මුල් මාස 5 මැයි මාසයේ අග දක්වා දැනට 1,20,000ක් පමණ විදේශ රැකියා සඳහා පිටත් වෙලා තියෙනවා. ඒ අනුව බැලුවතින් ඇත්තටම සෑහෙන වර්ධනයක් පෙන්නුම් කරනවා පසුගිය වසර දෙකට සංසන්දනය කරොත්. ඒ වගේම ඇත්තටම මම හිතන්නේ අපි විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ පුරෝකථන අනුව 2022 වර්ෂයේ ඔවුන් බලාපොරොත්තු වෙනවා 3,00,000ක පමණ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා පිටත් වෙයි කියලා. එම ප්‍රමාණය වර්ධනය කිරීමත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව එවන ප්‍රේෂණවලත් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. හොඳයි ප්‍රියන්ත තිලකවීර මහත්මයා, මේ ඔබතුමා සඳහන් කළා 2020 අවුරුද්දේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය බිලියන 7ක් ඩොලර් බිලියන 7ක් විදිහට වාර්තා වුණා. දැන් ගිය වසරේදී විශේෂයෙන්ම කොයි ආකාරයෙන්ද ඒ කටයුත්ත සිද්ධ වුණේ? දැන් මේ අතරදී ඔබතුමාලට සැලසුම් ඇති ඉස්සරහට මේ ප්‍රේෂණ ප්‍රමාණය වර්ධනය කරගෙන මොනවාද තියෙන සැලසුම්? රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අවසාන වශයෙන්? ඇත්තටම 2020 වසරේ ඩොලර් බිලියන 7ක් ලැබුණා. ඒකම ඔබතුමා කලින් සඳහන් කළා වගේ යම්කිසි අඩුවීමක් වුණා 2021 වසරේ ඩොලර් බිලියන 5.5ක් දක්වා. අපි දැනට ක්‍රියාත්මක වෙනවා ඉන්සෙන්ටිව් ස්කීම්ස් දිරිගැන්වීමේ යෝජනා ක්‍රම. ඉස්සරහටත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළත අපි වැඩසටහන ඇතුළත අපි කිව්වා මොනවද කියලා ඉස්සරහට අපේ සැලසුම්. ඉතින් මට අනිත් එක තමයි තව දෙයක් එකතු කරන්න ඕන. ඒ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පහුගිය සති කිහිපයකට කලින් අපි අපේ වෙබ් අඩවියේ පළ කරා මොනවද ශ්‍රී ලංකාව සමග ඍජුවම සම්බන්ධ වෙච්ච විදේශ මුදල් ප්‍රේෂණ ආයතන. ඒ විදේශ මුදල් ප්‍රේෂණ ආයතන අපට ඕන කෙනෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියට ගියාම ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට සඳහන් කරු ලියාපදිංචි ආයතන. ලියාපදිංචි ආයතන. අතර විධිමත් ක්‍රමය හරහා මුදල් ලෙවන්න නම් එවනකොට මම හිතන්නේ ඒක ආයට සැකහැර දැනගන්න ඒක පිටුවහලක් වෙනවා. ඒ විධිමත් මූල්‍ය ආයතන හරහා මුදල් ලෙවනකොට.
අනිත් කාරණේ තමයි මට කියන්න ඕන මේක අපේ ඇත්තටම අභියෝගාත්මක කාලයක් මේ කාලේ. ඉතින් අපිට විදේශ විනිමය ඉතාම වැදගත්. ඒ නිසා අපේ විදේශ ශ්‍රමිකයන්ට ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයන්ට අපි ඉල්ලීමක් කරන්නේ හැකි සෑම විටම මේ විධිමත් මූල්‍ය ක්‍රම පාවිච්චි කරන්න ශ්‍රී ලංකාවට මුදල් ලැබීමේදී. ඒකම මම මේක අවස්ථාවක් කරගන්නවා ITN රූපවාහිනී සේවයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ ස්තුතිය පුද කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන්. හොඳයි. බොහොම ස්තුතියි ඔබ දෙපළට අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැය සමගින් එකතුනේ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ප්‍රියන්ත තිලකවීර මහත්මයා බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම අපිත් එක්ක එකතු වුණා විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් මංජුලා වීසේකර මහත්මයා ඔබතුමාටත් බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට. රටේ ජාතික ආර්ථිකය නංවන්න විදේශ ප්‍රේෂණ ලබා දෙන්නේ මාහැඟි දායකත්වයක්. අපි දැක්ක පහුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ විවිධ කතාබහ නිර්මාණය වෙනවා. අගමැතිවරයෙක් පත් කළේ කොහොමද මේ දේවල් ගැන පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ. රටේ ජාතික ධනය ජාතික ආර්ථිකය පිළිබඳව කතා කරන්න නෙවෙයි මේ පිරිස පාර්ලිමේන්තුවේදී පෙළඹෙන්නේ. හැබැයි රටේ ජනතාව විදිහට අපිටත් වගකීමක් තියෙනවා. විදේශ ප්‍රේෂණ ඔබේ නෑදෑ හිතමිතුරෙක් ඉන්නවා නම් විදේශ රටක ඔවුන්ට කියන්න නීතිමය ක්‍රමවලට අපේ රටට එවන්න. අපේ මේ විඳින දුක් ගැහැට කරදර අවම කරගන්න ඒකත් ලොකු හේතුවක් වේ කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් සුබවාදී බලාපොරොත්තු ඇතිව අපි සූදානම් අදට 7 වෙනි පැය ඔස්සේ මේ විදිහට සමගන්න. ඔබට ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත ජයග්‍රාහී දවසක්.